ගරු නියෝජක තානායකතුමනි, අද දින සාකච්ඡාවට භාජනය වන්නේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික සමාජීය සෞඛ්‍යමය අරුබුදය පිළිබඳව. ඒක ඇත්ත වශයෙන්ම අද හඳුන්වන්න සිද්ධ වෙලා තිබෙනවා කොරෝනා ඛේද වාචකයක් හැටියට. කොරෝනා ට්‍රැජඩි එක. අපේ රටත් ලෝකයත් ලෝක ප්‍රජාවත් මුහුණ දෙන මහා ඛේද වාචකයක්. මේ අතිමහත් දැවැන්ත අභියෝගය අපි හැමෝම එකට එකතු වෙලා ජයග්‍රහණය කරන්නට ඕන. ඒක තමයි යුගයේ අවශ්‍යතාවය. ඒක තමයි ජාතික අවශ්‍යතාවය. ඒ උදෙසා මුළු රටම එක්සේසක් වන්නට ඕන. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ තත්ත්වය මගහරවා ගන්නට අවස්ථාව තිබුණා. මට මතක් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය අවුරුද්දේ ජනවාරි 24 වෙනිදා පෙබරවාරි 5 වෙනිදා මේ උත්තරීතර සභාවේ කොරෝනා ප්‍රශ්නය පිළිබඳව මුලින්ම අවධානය රජයටත් පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් යොමු කරපු පුද්ගලයා හැටියට අවස්ථා දෙකකදී. එතකොට කොරෝනා අපේ රටට ඇවිල්ලත් නැහැ. මොකද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට වගකිව යුතු රජයක් හැටියට මොකද්ද ලැබුණු ප්‍රතිචාර? අපි කිව්වා පිට රටවල් වලින් අපේ රටට එන එක ගැන අපි පරිස්සම් වන්නට ඕනේ කියලා. මුවාවරණ ලබා දෙන්නට ඕනේ කියලා. මොකද්ද දුන්න උත්තරය? මම මේ හැන්සාඩ් වාර්තාවෙන්ම උපුටා ගන්නට කැමති. සාමාන්‍ය ජනතාව මුවාවරණ පැළඳීම මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නැහැ. කොහොමද කතාව? එහෙම කියලා අපිට මඩ ගහන්න පටන් ගන්නවා. ඇයි ආණ්ඩුවට තියෙනවනේ ට්‍රෝල් ෆාම්ස් වෙනමම කොම්පියුටර් 1000 2000 දාගෙන කුලි හේවායන් දාගෙන වහල්ලු දාගෙන සමාජ මාධ්‍යවල කොමෙන්ට්ස් නිර්මාණය කිරීම. දැන් මේ කවදද මේ කාරණාව ගැන කිව්වේ? පෙබරවාරි 5 වෙනිදායි ජනවාරි 24 වෙනිදායි. අපි රටේ ජනතාවට මුඛ වාඩම් දමන්න කියලා ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නැහැ. ආණ්ඩුව කියන්නේ. මේ ඔක්කොම හැන්සාඩ් වාර්තාවේ තියෙන. මම නැවතත් ඒක හැන්සාඩ් ගත කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වෙලාවේ ආණ්ඩුව නිසි පියවර ගත්තා නම් මේ කොරෝනා ඛේද වාචකය අපේ රට බිලිගන්නේ නැහැ. මොකද්ද ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපි කරපු යෝජනා වලට මොකද්ද කරේ රජය? ගණන් ගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කරා. විහිළුවට ගත්තා. පසු කාලීනව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 27 ප්‍රශ්න අහන එකත් සීමා කරා. එදා විපක්ෂ නායකයාට එහෙම සීමාවක් නැහැ. අද සීමා කරලා තියෙනවා 2යි අහන්න පුළුවන් කියලා. මොකද අපි ප්‍රශ්න අහන එක හිසරදයක් හැටියට ආණ්ඩුව සැලකුවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් කොරෝනා රැලි ගණනාවකට පස්සේ කොරෝනාව හිසරදයක් වෙලා. අපිට කිව්වා අපි කාලය කනවයි කියලා. අපිට නින්දා කරා. අපහාස කරා. සමහර අවස්ථාවන් වලදී පරුෂ වචනිනුත් බැනවැදුනා. නමුත් අපි මොකද්ද කරේ? අපි කරේ රට වෙනුවෙන් යුතුයකම.
පළවෙනි වතාවට කොරෝනාව ආණ්ඩුවට පෙන්නලා දුන්නා. නමුත් ඒවත් තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. මොකද්ද කිව්වේ? අපිට පුළුවන්. අපි කරලා පෙන්නන්නම්. අපි දිනුම්. කොරෝනා පරාදයි. කෘත්‍රිම සැනසීමක් රට තුල ඇති කරන්නට PCR පරීක්ෂණ සීමා කරා. ඒක තමයි ඇත්ත කතාව. ආටිෆිෂල් සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් නිර්මාණය කරා. කෘත්‍රිම සමාජ ජනතා තෘප්තියක් නිර්මාණය කරා. එහෙම කරලා ගියා මුළු රටම රවට්ටලා මහමැතිවරණයකට. දැන් එදා කිව්වා අපි දිනුම් කොරෝනා පරාදයි. එහි විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කුසලානක් දුන්නා. ජයග්‍රාහී කුසලානය අතිගරු ජනාධිපතිතුමාට. අනුකුසලානය ගරු අගමැතිතුමාට. අද මොකද්ද වෙලා තියෙන්නේ? රටත් ඉවරයි ජනතාවත් ඉවරයි. තුන්වෙනි රැල්ලෙන් මුළු රටම අනාරක්ෂිත වෙලා තිබෙනවා. හැබැයි ආවේ ආරක්ෂාව තහවුරු කරනවායි කිය. දැන් අනාරක්ෂිත රටක් නිර්මාණය වෙලා අපේ රටේ ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට අද මේ කොරෝනාව නිසා මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. දැන් මේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නේ T56න් යුද ටැංකියෙන් කෆීර් යානාවලින් මල්ටි බැරල් රොකට් ලොන්චර් වලින් මිග් යානාවලින් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කොරෝනා කියන ඒ බරපතල ව්‍යසනය මැඩ පවත්වන්නට මොකක්ද අවශ්‍ය? එන්නත අවශ්‍යයි. ICU ඇඳන්න අවශ්‍යයි. වෙන්ටිලේටර්ස් අවශ්‍යයි. එක්මෝ මැෂින් අවශ්‍යයි. එක්මෝ මැෂින් රටටම තියෙන දෙකයිලු. ඔක්සිජන් සිලින්ඩර්ස් අවශ්‍යයි. මහා පරිමාණයේ ටෙස්ටිං කරන්න පුළුවන් PCR යන්ත්‍ර අවශ්‍යයි. අපි අහන්න ඕන මේ රජයෙන් 20 ජනවාරියේ මේ කොරෝනා අවදානම පිළිබඳව රට දැනුවත් කරපු දවසේ ඉඳලා ආණ්ඩුව දැනුවත් කරපු දවසේ ඉඳලා මොකක්ද ආණ්ඩුව කරේ? කොරෝනා අරමුදලෙන් මොනවද කරේ? මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉහළ නැංගුවද? ICU බෙඩ්ස් ටික වැඩි කරාද? ඇඳන් ටික. වෙන්ටිලේටර්ස් ටික වැඩි කරාද? නෑ. ආණ්ඩුව කරේ කොරෝනා දේශපාලනය. කොරෝනා පොලිටික්ස්. දැන් බොහෝ දෙනා කියනවා කොරෝනා පොලිටික්ස් නෙවෙයි කොරෝනා පොලිට්‍රික්ස්. මුසාව, මුලාව, වංචාව, පච උල්පත් නිර්මාණය කරන. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි එන්නත වෙනුවට මොකද්ද පළමුවෙන්ම කරේ? ඉස්සෙල්ලම කරේ මුට්ටි බෙහෙත. තමන්ගේ බොඩිගාඩ්ස්ලාට කිව්වා වීඩියෝ කරන්නයි කියලා. මුට්ටි ටික දැම්ම ගඟට. ඔන්න එන්නත. එතකොට මුට්ටිය ගඟට දානකොට පොකුරු ව්‍යාප්තියයි සමාජ ව්‍යාප්තියයි නතර වෙනවා. මුට්ටිය තමයි ඔක්කොටම විසඳුම. ඊට පස්සේ මොකක්ද උනේ? මුට්ටිය ෆේල් වුණාම ගෙනාවා බොරු පැණියක්. ජනතාව රවට්ටන පැණිය. ඒ පැණිය අලෙවි කිරීමේ කොන්ත්‍රාත්තුව කරේ රජයට සම්බන්ධ වහල්ලු කොට්ටාසයක්. දේශපාලන එහෙයියෝ අතකොළුවන් කොට්ටාසයක්. ලැජ්ජ නැතුව මේ සභාගර්භයේ ගරු සමාජිකයෝ කීප දෙනෙකුත් මේ පරීක්ෂණයකට ලක් නොකරපු පැහැදිලි වෛද්‍ය නිගමනයක් නොලබපු පැණිය අනුභව කරලා රටට පෙන්වන්න හැදුවා
දැන් මුට්ටියෙන් පස්සේ පැණිය හරියනවා එන්නත් අවශ්‍ය නැහැ කියලා. ලැජ්ජයි කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දොස්තරවරු යයි කියා ගන්නා වූ සමහර සමාජිකයින් පැණියේ අලෙවිය ව්‍යාප්ත කරන වෙලෙන්දන් බවට පත් වුණා. දැන් ඊයේ පෙරේද වාර්තා වෙලා තියෙනවා පැණියත් ෆේල්ලු. දැන් ඉස්සෙල්ලා මුට්ටිය ෆේල් ඊට පස්සේ පැණිය ෆේල්. දැන් මේ අපේ රටේ මේ රජය මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි කර කර ඉන්න අතරතුර මොනවද ලෝකේ අනිත් රටවල් කරේ? ලහි ලහියේ ගිහිල්ලා විවිධ එන්නත් වර්ග ඇනවුම් කරා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතද ඒ වගේම මොඩර්නා එන්නතද ෆයිසර් බියොන්ටෙක් එන්නතද මේ මෑත කාලේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරපු එන්නත් ඇනවුම් කරා. ගරු නියෝජක කතානායකතුමනි දන්නවද කැනඩාව කොයි තරම් මේ රටේ ජනතාවට ආදරේද කිව්වොත් එක පුරවැසියට මාත්‍රා 10 ගාන ඇනවුම් කරලා දැන් තියෙන අතිරික්තයක්. හැබැයි වර්තමාන රජයට උවමනාවක් නැහැ, හැකියාවක් නැහැ, සම්බන්ධකම් නැහැ. කැනඩාවෙන් ඉල්ල ගන්න පුළුවන් අපේ රටට අවශ්‍ය වෙන්නත් ටික. යම් ප්‍රමාණයක් හෝ. නමුත් එහෙම සමදතා මේ වර්තමාන රජයට නැහැ. එතකොට ලෝකයේ සියලුම රටවල් පාහේ එන්නත් හිඟයක් ඇති වෙයි කියලා ඒ බිය තුල පුළුවන් තරම් තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් එන්නත් ටික ලබා ගත්තා. අපේ රටේ මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි. ඔය මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි කරපු නිසා අපි ප්‍රමාද වුණා එන්නත් ටික අනුමුම් කරන්න. දැන් තියෙනවා ලෝකයේ එන්නත් හිඟයක්. මේ එන්නත් හිඟේ ඇති වුණේ මේ රජයේ අකාර්යක්ෂමතාවය නිසා. නොහැකියාව නිසා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දල වශයෙන් ගත්තොත් ඊශ්‍රායලය බොහොම සාර්ථකව ෆයිසර් බියොන්ටෙක් එන්නත උපයෝගී කරගෙන ඊශ්‍රායලය බොහොම සාර්ථක විදිහට ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එන්නත් වැඩපිළිවෙල සාර්ථක වෙනවා. දැන් 160කට එන්නත් ලැබිලා දැන් බෝවීම අඩු වෙලා තිබෙනවා. දැන් අපේ රටේ ලක්ෂ 220ක් දල වශයෙන් විශේෂඥවරු කියන්නේ 60ක් 70ක් එන්නත් කරාම අර හර්ඩ් ඉමුනිටි එක නිර්මාණය වෙනවා කියලා. ලක්ෂ 220ක් නම් අපේ රටේ ජනගහනය. එන්නත් දෙන්න තියෙන්නේ ලක්ෂ 154කට. සරලව කතා කරනවා නම් දල වශයෙන් කතා කරනවා නම් එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ බැලුවොත් එක වටයකට යන්නේ රුපියල් මිලියන 15400යි. රුපියල් ලක්ෂ 1,54,000. තවත් කියනවා නම් අර සීනි හොරකමට සමාන මුදල. සීනි හොරකම නොකර එන්නත ගෙන්නුවා නම් අපේ රටේ මේ ඇති වී තිබෙන අනාරක්ෂිත භාවය මේ තරම් දුරදිග යන්නේ නැහැ. මේ තරම් ජාතික ආරක්ෂාවට මරු පහරක් තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ. නමුත් මොකද්ද ශ්‍රී ලංකා ආණ්ඩුව කරේ? ශ්‍රී ලංකා ආණ්ඩුව කියනවා බය වෙන්න එපා. කොවැක්ස් ක්‍රමවේදය හරහා සහ ගැවි කියන ක්‍රමවේදය හරහා ඒ අවශ්‍ය එන්නත් ටික අපිට ලැබෙනවා. බලන්න අපේ ගරු ඇමතිතුමිය 2020 නොවැම්බර් 25 වෙනිදා මෙහෙම කියනවා. මේ හැන්සාඩ් වාර්තාවේ තියෙනවා. ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු ඇති අතර පළමු වටේදීම අපගේ ජනගහනයෙන් 20%කට එනම් මිලියන 4.2කට ජනතාවට කෝවැක්ස් ගැවි යන ක්‍රමවේද තුලින් එන්නත් ලැබෙනවා. මේ හැන්සාඩ් එකේ තියෙන්නේ. මම ආපහු මේක හැන්සාඩ් ගත කරනවා. එතකොට ලක්ෂ 42කින් කීයද අද හම් වෙලා තියෙන්නේ? අද ඊ타මත්ම ස්වච්ඡම් ප්‍රමාණයක් හම්බුණා WHO එකෙන්.
තවත් යම් ප්‍රමාණයක් ලැබුණා ඉන්දියාවෙන් තෑග්ගක් හැටියට. ඒ හැරුණකොට WHO ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් ගැනීම අද බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා වර්තමාන රජයට. නම් මොකද රජය කරලා තියෙන්නේ? 12,81,417ක් මාත්‍රා එනකොට හරිනම් අර මාත්‍රා දෙක ගානේ බලලා ඒක දෙකෙන් බෙදලා අර 6 ලක්ෂ ගානකට තමයි ඉස්සලා දෙන්න ඕන. නමුත් මොකද කරේ? කිසිම කොවිඩ් ප්‍රෝටෝකෝල් එකක් කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව පළවෙනි වටේ දුන්න 9,24,687කට. දැන් දෙවෙනි මාත්‍රාව දෙන්න යනවා 3,56,730කට. හැබැයි 5,68,000කට දෙවෙනි මාත්‍රාව නැහැ. දැන් අපිට ආරංචි වෙනත් එන්නතක් ගෙන්නලා ඒ එන්නත දෙන්න හදනවලු දෙවෙනි මාත්‍රාව හැටියට. ඒ මොකද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගන්න නැති නිසා. ඉතින් මේක හරිද? මේ එන්නත දෙන්න ඉස්සෙල්ලා මේව ගැන හිතුවේ නැද්ද? දැන් භයානකම කාරණාව තමයි NMR එකේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා තුල සමාජිකයෝ ගණනාවක් පන්නලා දමලා තිබෙනවා. කියන්නේ නම් ඉතින් ඉල්ලාස් උණයි කියලා. ඉල්ලාස් උනේ නැහැ. එලවලා දැම්මා. ඇයි? රජෙන් කිව්වා සයිනෝෆාම් එන්නතට අනුමැතිය දෙන්නේ කියලා. මේ අය කිව්වා මේ වෛද්‍යවරු කිව්වා ප්‍රමාණවත් ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා නැහැ. ප්‍රමාණවත් තොරතුරු නැහැ. සයිනෝෆාම් එන්නතට අනුමැතිය දෙන්න. දැන් එතකොට අද එන්නත් හොඳද නරකද කියලා කියන්නේ දේශපාලඥයෝ. මැති ඇමතිවරු. රජය එහෙම පුළුවන් ද කරන්න? මේවා තීන්දුව කරන්න ඕනේ විශේෂඥවරු. ඒ විෂයානුබද්ධව ඉන්න ඒ කෘතහස්ත කණ්ඩායම. දැන් භයානකම කාරණාව තමයි මට පෙර කතා කරපු ගරු ඇමතිතුමා සඳහන් කරා එන්නත් වර්ග දෙකක්. දැන් ස්පුට්නික් 5 ගේනවලු. සයිනෝෆාමුත් තියනවලු. බරපතල ප්‍රශ්නේ මොකද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේවා නිර්දේශ කළා නැහැ. මේවා අනුමත කරලා නැහැ. දැන් මේ හදන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකරපු බෙහෙත් එන්නත් අපේ රටේ ජනතාවට ලබා දෙන්න. මේක අපිට උත්තර අවශ්‍යයි. කොහොමද එහෙම කරන්නේ? මම විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමිගෙන් ඉල්ලීමක් කරනවා මේ අපරාධය රටේ ජනතාවට කරන්න එපා. WHO එක අනුමත නොකරපු එන්නත් අපේ රටට ගෙන්නලා ජනතාවට ලබා දෙනවා නම් මම පුද්ගලිකව දකිනවා ඒක සාපරාධී ක්‍රියාවක්. අපරාධයක්. අනුමැතියක් තියෙන එන්නත් ටික ලබා ගන්න කටයුතු කරන්න. එන්නත් වල මාත්‍රාවල අතිරික්තයක් තිබෙනවා. යුරෝපා රටවල් වලක් තියෙනවා. හැබැයි ඉතින් යුරෝපා රටවල් වලට ඒ වගේම කැනඩාවට කතා නොකර මේව කරගන්න බෑ. මට මතකයි එදා මම කිව්වා ආණ්ඩුවට කතා කරන්න බැරි නම් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ මැදිහත් වෙලා කතා කරන්න. ඇත්තටම කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඔක්කොම බලන් ඉඳලා අපි තානාපති තුමන්ලා තුමියන්ලා ගණනාවක් හමු වුණා. හමු වෙලා මොකද්ද කිව්වේ? අපේ රටට මොබයිල් ෆීල්ඩ් හොස්පිටල්ස් ලබා දෙන්න කටයුතු කරන්න කිව්වා. මහා පරිමාණයේ පරීක්ෂණ කරන්න පුළුවන් PCR යන්ත්‍ර ලබා දෙන්නයි කිව්වා. වෙන්ටිලේටර්ස් ලබා දෙන්නයි කිව්වා. ICU වන ලබා දෙන්නයි කිව්වා. ඊයේ රුසියානු තානාපතිතුමා හම් වෙලා කිව්වේ ඒකයි. අදත් හම් වෙනවා ජපාන තානාපතිතුමා. එතුමාට කියන්නේ ඒකමයි. දැන් විපක්ෂය අපි කරන දේ ඇයි මේ ආණ්ඩුවට කරන්න බැරි? මේ පිටරටවල් එක තරහ වෙලා කතා කරන්නේ නැතුව, ගනුදෙනු කරන්නේ නැතුව, සාකච්ඡා කරන්නේ නැතුව මේ මහා ගෝලීය වෙසණයට අපිට මූණ දෙන්න පුළුවන්ද? රාජතාන්ත්‍රික භාවයක් තියෙන්නට ඕන. විදේශීය සමදතා ශක්තිමත් කරගන්නට ඕන.
මේක අර ඉංග්‍රීසියෙන් කියනවා it's a do or die battle. මේක අපි ඔක්කොම ඉන්නවද නැති වෙනවද කියන මහා ප්‍රශ්නයක්. ඉතින් මේ රටේ රටවැසියන් හැටියට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපි එකාමින් මේකට මුහුණ දෙන්නට ඕන. හැබැයි මේ මුහුණ දීමේදී මේ රජය කොරෝනා දේශපාලනය කිරීම නිසා අද මුළු රටම අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කනගාටුවෙන් හෝ කියන්නට. ඉතින් විශේෂයෙන්ම මේ රැවටිලිකාර දේශපාලනයට අපි නැවතීමේ ලකුණ තබන්නට ඕන. අපි සූදානම් කොරෝනාව මර්ධනය කිරීම සඳහා ඒ යා යුතු වැඩිපුර පියවරවල් ඉදිරියට ගෙන. මම මේ වෙලාවේ නංගන් කියන්නට යන්නේ නැහැ. මම ගරු අමතිතුමියට කියන්න කැමතියි. මේ අද දවසෙත් ඊයේ දවසෙත් මට විශේෂඥ වෛද්‍යවරු පණිවිඩ වෙනවා. බරපතල ICU අනම් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ආණ්ඩුවේ විසඳුම? මොකක්ද ICU අනම් ප්‍රශ්නෙට විසඳුම? ඇයි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ ප්‍රමාණවත් වෙන්ටිලේටර්ස් නොගෙන්ම? දැන් අවුරුද්දකුත් මාස 4-5ක් තිබුණනේ. යම් කිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දන්නේ ඔබතුමා දන්නවද කියලා. අපේ රටේ ආරක්ෂක අංශයට හෙලිකොප්ටර් 4ක් ඇනුම් කරලා තියෙනවා. ආමඩ් පර්සනල් කැරියර්ස් 60ක් ඇනුම් කරලා තියෙනවා. දැන් මට ඇහුණා මේ ඊයේ පෙරේදා මේ කැබිනට් අනුමැතියක් ලැබුණලු මිලියන 625ක් වියදම් කරන්න රට වටේම කාය වර්ධන මධ්‍යස්ථාන හදන්න. මේවයි ප්‍රශ්නයක් නෑ. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට ඕන. හෙලිකොප්ටර් යාන අවශ්‍යයි. යුද ආම්පන්න අවශ්‍යයි. කාය වර්ධන කට්ටල අවශ්‍යයි. නැහැ කියලා කියන්නේ. නමුත් කරුණා කරලා රටේ ප්‍රමුඛතාවය ජනතාව ජීවත් කරවීම. ජනතාව මේ මහා ව්‍යසනෙන් බේරා ගැනීම. කරුණා කරලා සෞඛ්‍ය අංශවලට සවන් දෙන්න. වෛද්‍යවරුන්ට සවන් දෙන්න. විශේෂඥවරුන්ට සවන් දෙන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සවන් දෙන්න. හෙද සංගම් වලට සවන් දෙන්න. පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට සවන් දෙන්න. ග්‍රාම නිලධාරී තුමන්ලා ඇතුළු රාජ්‍ය සේවයට සවන් දෙන්න. අද සෞඛ්‍ය ශාස්ත්‍රය පුපුරන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. MOH ශාස්ත්‍රයේ පුදුම පීඩනයක් පුදුම අසහනයක් තියෙනවා. හැබැයි අපේ වීරෝදාර සුවවිරුවන් ඒ වගේම රාජ්‍ය අංශයේ මේට සම්බන්ධ වූ සියලුම දෙනා අසීමිත කැපකිරීමක් කරනවා. පුද්ගලිකත්වයේ පැත්තක දමලා අවදානම් සහිතව මුහුණ දෙනවා ගිලන් වෙච්ච අපේ රටේ රෝගාතුර වෙච්ච අපේ රටේ ජනතාවට සහනයක් සපයන. දැන් කවුරුත් කතා කරන්නේ නැහැ දැන් මේ කොරෝනා වස්සේ ඩෙන්ගු ව්‍යාප්තියත් වැඩි වෙලා. රෝහල් වල එනම් පිරීලා. දැන් එනන්නේ සාමාන්‍ය රෝගීන්ටත් එනන්නේ. බෝ නොවන රෝග non communicable diseases. heart disease වෙන්න පුළුවන්, kidney disease වෙන්න පුළුවන්, liver disease වෙන්න පුළුවන්. ඒ අය රෝගාතුර වුණාම ඒවට ඇඳන්නේ නැහැ. මං අහන්න කැමතියි ආණ්ඩුවෙන්. අවුරුද්දකුත් මාස 4ක් 5ක් මොකද්ද කරේ? මේ හෙලිකොප්ටර් ගෙන්නන එකද අද තියෙන රටේ ප්‍රමුඛතාවය? ආමඩ් පර්සනල් කැරියර්ස්, ජිම් ඉක්විප්මන්ට් ඒව කරන්න පුළුවන් පසුව. රටේ තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳව තක්සේරුවක් කරලා. නමුත් අද තියෙන ප්‍රමුඛතාවය මේ වෙන වෙන දේවල් වලට කැප කරන මුදල් ටික කොහොම එකතු කරලා අපි එන්නද ගන්න ගමු. සමග ජන බලවේගය අපි ලෑස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා නියෝජනය කරලා මන්ත්‍රීතුමන්ලගේ යම් පරිත්‍යාගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලක් පටන් ගන්න. හැබැයි මේ වෙන වෙන සෝබන වැඩවලට නෙවෙයි. එන්නත ගන්න ගන්න. ඔබතුමාට තව විනාඩි 5යි. එන්නත ගන්න ගන්න. ඒ නිසා මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි ගරු
ඇමතිතුමියට ඇමතිතුමිය රෙම්ඩෙසිවිර් කියලා තියෙනවා බෙහෙතක්. මට චෙස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක් කිව්වේ ඒවායේ ලොකු හිඟයක් තියෙනවා කියලා. රෙම්ඩෙසිවිර් මම හිතන්නේ එහෙම ප්‍රොනවුන්ස් කරොත් හරි. ඒ වගේම ටොසිලිසුමාබ් මේ තවත් බෙහෙත් වල හිඟයක් මට චෙස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක් කිව්වා මේක කියලා කතා කරන්නයි කියලා. මොකද දැන් එතුමන්ලා කතා කරලා දැන් හක්ක ගෙවිලලු තියෙන. බෙහෙත් නැහැලු. ඒ වගේම ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයෙක් බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක් මට කතා කරලා කියනවා ICU එනම් ප්‍රශ්නයට වහාම පිළිමක් යොදන්න කියලා. ඉතින් ගරු අමාත්‍යතුමියනි මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මෙතෙක් කල මේ රජයට නොතිබුණු වැඩසටහනක් දැන්වත් ආරම්භ කරන්න. ඒකට කියන්නේ forward planning ඉදිරි සැලසුම් ඉදිරි ක්‍රමෝපායක සැලසුම් forward strategic planning ක්‍රියාත්මක කරන්න. දැන් මම දන්නවා තමුන්නාන්සලා optimistic scenarios බොහොම සුබවාදී අදහස් වල තමයි පදනම් වෙලා හිටියේ. එහෙම නෙමෙයි. හැම දෙයක්ම pessimistic කරලා හිතලා වාසිදායක නොවන ලෙස හිතලා තමුන්නාන්සලාගේ සැලසුම් නිර්මාණය කරා. ඔක්සිජන් සිලින්ඩර්ස් වල තියෙනවා බරපතල හිඟයක්. මොකද්ද ගරු ඇමතිතුමියනි ඒකට විසඳුම? ගරු නියෝජ්‍ය කතානායකතුමනි නොවැම්බර් 3 වෙනිදා ගිය වසරේ මම මේ ප්‍රශ්න ගැන කතා කරනකොට හැම පැත්තකින්ම මේ රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන පැත්තකින් කෑකෝ ගහනවා, මඩ ගහනවා, පරුස වචන කියනවා, නින්දා කරනවා, අපහාස කරනවා. මම එදා කිව්වා එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයෙකු බෙන්ජමින් ඩිස්රේලි මැතිතුමා මේ වගේම අවස්ථාවකදී එතුමාට යම්කිසි ප්‍රකාශයක් කරන්න ගිය අවස්ථාවකදී ඒ විවිධ ප්‍රහාර එල්ල වෙනකොට එතුමා කියපු කතාවක්. එතුමා වෙන්න මෙහෙම කිව්වා. මම දැන් වාඩි වෙන්නම්. හැබැයි කවදා හෝ මා කී දේ සැබවින්ම ඇසේවි. මට කියන්න තිබෙන්නේ එදා මා කී දේ ඇත්ත බව. ඔබට අහන්නට ලැබීම ගැන මට ඇතිවන්නේ සතුටක් නොව දුකක්. එදා මා කී දේ ඔබට අසන්නට ලැබී තිබෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි මිනිස්සුන්ගේ අඳෝනාව නිසා. ගරු අමාත්‍යතුමියනි අද තියෙන ජනතා අඳෝනාව. මේ ජනතාව අඳෝනාව ඉදිරියේ මම රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා අහක බලන්න එපා. කරුණා කරලා මේ ප්‍රශ්නය මගහරින්න එපා. දැන්වත් ඔබතුමියට කියන්න පුළුවන්ද අපේ රටේ කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් දැන් තියෙනවද නැද්ද? දැන් දිගටම කියාගෙන ආවනේ. සමාජ ව්‍යාප්තියක් නැහැ, කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් නැහැ. මේ පොඩි මේ ක්ලස්ටර් ස්ප්‍රෙඩ් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක්. දැන් අද මොකද කියන්නේ? අද පොකුරු ව්‍යාප්තියද තියෙන්නේ එහෙම නැත්නම් සමාජ ව්‍යාප්තියද? ඉතින් මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට තව මදක් වේලාව ලබා දෙන්න. මේ ආණ්ඩුව යථාර්ථවාදී වෙන්නට ඕන. සත්‍යවාදී වෙන්නට ඕන. සංඛ්‍යාලේඛන අමිහිරි වෙන්නට පුළුවන්. නමුත් මේ අමිහිරි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න. එතකොට සත්‍ය මත, දත්ත මත, ඇත්ත මත පදනම් වුණු ජාතික සෞඛ්‍ය ක්‍රියාදාමයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක මේ රටේ ජනතාව තුළ යම්කිසි කෘත්‍රිම සැනසීමක් ආටිෆිෂල් ෆීල් ගුඩ් ෆැක්ටර් එකක් ඇති කරන්නට PCR පරීක්ෂණ අඩු කරලා හරියන්නේ නැහැ. PCR පරීක්ෂණ අඩු කරනවයි කියන්නේ කොරෝනා ඩිටෙක්ෂන් එක අඩු වෙනවා. ඔව් ඉතින් PCR පරීක්ෂණ අඩු කරාම ඒ කොරෝනා ප්‍රමාණයන් ටික එළියට එන සංඛ්‍යාලයක අඩු වෙනවා. ඒක හරි. එහෙම කරන්න එපා. WHO ගයිඩ්ලයින්ස් වලට අනුව අපේ රටේ දිනකට කරන්නට පුළුවන් උපරිම පරීක්ෂණ ප්‍රමාණය කරලා රටට ඇත්ත සත්‍ය හෙළිදරව් කළා. ඇත්ත කතා කරන්නට ඕන. ඔබතුමාගේ කාලය අවසන්. නෑ මට තව විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. එක්ලොක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම
මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා සත්‍ය මත පදනම් වෙලා කටයුතු කරන්න. කරුණා කරලා මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වියදම් කරන්නට යන්න එපා. WHO එක අනුමත නොකරපු වැක්සින්ස් වලට ගරු ඇමතිතුමිය කියන්න ඕනේ මේ සභාවට සයිනෝෆාම් එන්නත WHO එක අනුමත කරලා තියෙනවද නැද්ද? ස්පුට්නික් 5 එන්නත WHO එක අනුමත කරලා තියෙනවද නැද්ද? WHO එක අනුමත නොකරපු එන්නත් වලට මේ රටේ මහජන මුදල් කැප කරන්නට මේ රජයේ කටයුතු කරනවද? ඒ කාරණාවට අපිට පැහැදිලි උත්තරයක් අවශ්‍යයි. දැන් අපිට අහන්නට ලැබුණා මට පෙර කතා කරපු ඇමතිතුමාගෙන් දැන් ඇනන් 1000ක රෝහල් හදන්න යනවලු දිස්ත්‍රික්ක මට්ටමේ. බොහොම හොඳයි. ඇයි මේක පටන් ගත්තේ නැත්තේ 20 ජනවාරියේ? අර මැණික් කුළුණක් හදන්න ඉස්සෙල්ලා මේ රෝහල් ටික හදන්න තිබුණා. ඇනන් 1000 හැම දිස්ත්‍රික්කයකටම. ඇයි එහෙම සිතුවිලි නිර්මාණය වුණේ නැද්ද? ඒ වගේම මට පෙර කතා කරපු ඇමතිතුමා කතා කරා 20000 ගැන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් රාජ්‍ය මුදල් ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු පුද්ගලයෙක්. අපේ රට තමයි මෑත කාලේ මේ කොරෝනා ප්‍රශ්නයේදී කිසිම ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එකක් ලබා නොදුන්නු රට. කිසිම මූල්‍ය උත්තේජක පැකේජ් එකක් ලබා දුන්නේ නැහැ. නිකම් බොරුවට මේ 5000 කෑලි දෙකක් දීලා තමන් සැනසීමක් ඇති කරගන්න ඔන්න දුන්නයි කියලා. 5000 ඒවා දෙකක් කියන්නේ මූල්‍ය උත්තේජකයක්ද? අර බලන්න ණය අත්හිටවනවායි කිව්වා, පොලියක් අත්හිටවනවායි කිව්වා. ලීසින් වාරික නතර කරනවායි කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් ඒ නතර කරපු කාලය තුල නොගෙවපු මුදලට පොලිය මත පොලියක් අය කරනවා. අර ගෙවාගෙන ආපු පොලිය නෙමෙයි. නොගෙවපු එකටත් පොලියක් අය කරනවා. මොන විහිළුවක්ද? මේකද ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් කියන්නේ? මේකද මූල්‍ය උත්තේජක පැකේජ් කියන්නේ? එනිසා මම මේ අවස්ථාවේ මගේ කතාව අවසන් කරන්නට පෙර ඔබතුමා හොඳින් දන්නවා අරුන්දති රොයි කියලා විද්වතෙක් ඉන්නවා ඉන්දියාවේ. ඉන්දියාවේ තත්ත්වය දිහා බලලා එතුමා කියනවා මෙන්න මෙහෙම. We are witnessing a crime against humanity. අපි මේ බලා සිටින්නේ මානව සංහතියට එල්ල වෙන සාපරාධී ක්‍රියාවක් කියලා. මම කියනවා ගරු ඇමතිතුමියට ඔය වදන අපේ රටේ පාවිච්චි කරන්නට ඉඩ තබන්න එපා. We don't want to see a crime against humanity taking place in our country. This government has been totally incompetent, inefficient in dealing with this crisis. They have politicized this. මේක දේශපාලනීකරණය කරා. අර ලැජ්ජ නැතුව ආගම්වාදයක් ඇති කරානේ. අර භූමි දානයයි ආදාහනයයි ප්‍රශ්නේ. අවසානයේ මොකද්ද උනේ? අවසානයේ ලෝක ප්‍රජාවගේ බලපෑම මත කියපු දේවල් වමාර අනුභව කරන්න සිද්ධ වුණා මේ ආණ්ඩුවට. ඒකයි සිද්ධ වුණේ. රීගජිටේට් කර වොමිට් කර වමාරපු දේවල් කන්න සිද්ධ වුණා. මාස ගණනාවක් ජාතිවාදයේ ක්‍රියාත්මක කරා ආදාහනයයි භූමි දානයයි ප්‍රශ්නය තුල. නමුත් කොන්ද කෙලින් තියාගෙන සමගි ජන බලවේගය සැබෑ සිංහල බෞද්ධ බලවේගයක් හැටියට ඇත්ත කතා කරා. නමුත් අවසානයේ බොරු සිංහල බෞද්ධකමක් නිර්මාණය කරගෙන ආපු අයට සිද්ධ වුණා සත්‍යය පිළිගන්න. ඒ නිසා කරුණා කරලා මේ කොරෝනා ප්‍රශ්නේ දේශපාලනීකරණය කරන්න නැතුව අපි හැමෝම එකට එකතු වෙලා සත්‍යය මත පදනම් වුණු ඇත්ත මත පදනම් වුණු ඇත්ත තිත්ත වුණත් රටේ ජනතාවට ප්‍රකාශ කරලා මේ කොරෝනා මර්ධනය කරන්නට අපි හැමෝම අත්වල් බැඳගනිමු. අද දවසෙත් හෙට දවසෙත් අපි කතා කරන තානාපතිවරුන්ට මේ රටට උදව් කරන්නයි කියලා. මේ රටට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දෙන්නයි කියලා.
කවදාවත් විපක්ෂයකින් ඔහොම වෙලා නැහැ. හැමදාම විපක්ෂයක් සම්ප්‍රදායික විපක්ෂය තමයි කොහොම හරි ආණ්ඩුව අමාරුවේ දාන්න කකුල් මාට්ටු දානවා. කකුල් මාට්ටු දාන්න අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාව ඊ타මත්ම අන්ත අසීරුතාවයකට අසහනයකට පීඩනයකට ලක් වී තිබෙන මොහොතක. ඒ නිසා ගරු ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ සභාවටත් මේ රටටත් ඇත්ත හෙළිදරව් කරලා මේ කොරෝනා ප්‍රශ්නෙට වහා විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න. වසරකුත් මාස 5ක් මුළුල්ලේ මේ ප්‍රශ්නෙන් මගහැරලා රටේ ජනතාවට වෙනත් චිත්‍රයක් පෙන්වූ ආකාරයට ඒ දේශපාලන රංගපෑම් ක්‍රියාත්මක කරන්න නැතුව තමුන්නාන්සේ නායකත්වය අරගෙන මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දෙන්න විපක්ෂයේ ප්‍රගතිශීලී අපි සමග ජන බලවේගයේ අපි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරමින් ඕනම කැපකිරීමක් කරමින් අපි රටත් සමගත් රටේ ජනතාවත් සමග නිරන්තරයෙන්ම සිටිනවායි කියමින් මගේ කතාව අවසන් කරනවා.